ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අප විශේෂාකාරයෙන් යාඥා කරන ලබනවා දේව සේවයේ නියැලෙන ගිහි ජනතාව වෙනුවෙන්. ඒ ගිහි ජනතාව විශේෂයෙන් මෙහෙවරක් සිදු කරනවා. එනේ හැම කෙනෙකුටම උන්වහන්සේ දෙන ඇරයුම තමයි තඹ කමන සාගන කුරුසිය දරාගෙන මානුව එන්න ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නට කැමති නම්. එසේනම් අපි අද මෙහි ආරම්භයේදීම ත්‍රිත්වික නමස්කාරයකට පිවිසමු. ඔබේ දෑත් හිස මුදුන් මත තබා ගන්න. සමිඳුන් හට වඳිනේමු බැතියෙන් සිරස නාමා වඳිනේමු බැතියෙන් සිරස නාමා මනුසත මිදු පුත් කිතු සමිඳුන් හට වඳිනේමු බැතියෙන් සිරස නාමා වඳිනේමු බැතියෙන් සිරස නාමා නැවුම් බවක් දෙන සුදත් සුරිඳු හට වඳිනේමු බැතියෙන් සිරස නාමා වඳිනේමු බැතියෙන් සිරස නාමා නමස්කාර නමස්කාර වේවා නමස්කාර මම නම කිසිදා ගියංක 56 දරාශ්‍රී කුරුසිය හිතු අනුගාමික වී සියල්ල හැරලා ශ්‍රාවක වන්නට සමිඳුන් මිදියුයනි ආරාධනා
හට සුබ අස්න දෙසන්නට කිතු අනුගාමික වේ අන්ධ වූවන් හට පෙනීම දෙන්නට සමිඳුගේ ආලෝකයෙන් සූදානම්ද උන්වහන්සේගේ අරමුම පිළිගන්නට පිළිඳුන් හට සුභාරංචිය දෙසන්නට ඊරිත ජනතා මුදාහරින්නට කිතු අනුගාමික ගැලවුම සත වෙත ළඟා කරන්නට ශ්‍රාවක ගිනියවුනා Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa Prasansa veva. Prasansa Prasansa veva. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. ගීතාවලියේ 95 මට පසුව ඔබ කියන්න. එන්න සමිඳුන් හට එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදු පර්වතයාණන් හට අප මිදු පර්වතයාණන් හට සාදු හඬ නගා සාදු හඬ නගා තුති ගී ගයා තුති ගී ගයා එතුමන් අභිමුව ගමන් කරමු. එතුමන් අභිමුව ගමන් කරමු. එතුමන් හට එතුමන් හට ජය මංගල ගී ගයමු. ජය මංගල ගී ගයමු. බලන්න බලන්න සමිදානෝ සමිදානෝ බල සම්පන්න වනසේක බල සම්පන්න වනසේක උතුම් දේවාති දෙවිඳානෝ උතුම් දේවාති දෙවිඳානෝ වනසේක වනසේක මිහිතල ගැඹුරු තැන් මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහිය. එතුමන් අතෙහිය. කඳු සිකර කඳු සිකර එතුමන්ගේය. එතුමන්ගේය. එතුමානෝ එතුමානෝ මුහුද සෑදූ බැවින් මුහුද සෑදූ බැවින් එය එතුමානන්ගේය. එය එතුමානන්ගේය. සේනම් අපි උන්වහන්සේට කියමු, ගායනා කරමු අපි. එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නගා උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. මන්ද උන්වහන්සේ බලවත් තැනන් වහන්සේ, උන්වහන්සේ අපේ ජීවිත ගොඩනගන තැනන් වහන්සේ, දවසින් දවස අපිව ගෙන යන්නේ උන්වහන්සේ, දවසින් දවස අපිව මෙහෙවන්නේ උන්වහන්සේ. එනිසා අපි ගායනා කරමු. දැහැමි සිතක් ගීතිකා පොතේ ගීතිකා අංක 6 එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගයමු ගීතිකා. එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදෙන් ගයමු ගීතිකා. එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදෙන් ගයමු ගීතිකා. අප මිදු පර්වතයානන් හට සාදු හඬ නගා ගයමු ගීතිකා.
ගයා ගමන් කරමු සෞබල ඇති දෙවිඳුන් වෙතට තුති ගීත ගයා ගමන් කරමු සෞබලැති දෙවිඳුන් වෙතට ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ද ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට අප සමිදානෝ බල සම්පන්නයි උතුම් දේවාති දෙවිඳුන් වන්නේ අප සමිදානෝ බල සම්පන්නයි උතුම් දේවාති දෙවිඳුන් වන්නේ මිහිතලයේ ගැඹුරු තැන්ද සත් සමුදුරුහා මිහිතලයේ ගැඹුරු තැන්ද සත් සමුදුරුහා පොළොව තලද කඳු සිකරද සමිඳුන් සැදුවෝ පොළොව තලද කඳු සිකරද සමිඳුන් සැදුවෝ ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ද ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට අප මැව් දෙවිඳුන් අභිමුව දනින් වැටිලා නමස්කාර දී වදින්නේමු අප මෙව් දෙවිඳුන් අභිමුව දනින් වැටිලා නමස්කාර දී වදින්නේමු සමිඳුන් අප දෙවිදානෝ අප දෙවිඳුන්ගේ සමිඳුන් අප දෙවිදානෝ අප දෙවිඳුන්ගේ පෝෂණය ලබන බැටළු රැළවෙමු පෝෂණය ලබන බැටළු රැළවෙමු ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ද ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට එන්න සමිඳුන් අත ප්‍රීති ප්‍රමෝදෙන් ගයමු ගීතිකා ඉන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදෙන් ගයමු ගීතිකා අප මෙඩු පර්වතයානන් හට සාදු හඬ නගා ගයමු ගීතිකා අප විදු පර්වතයානන් හට සාදු හඬ නගා ගයමු ගීතිකා තුති ගීත ගයා ගමන් කරමු සෞබල ඇති දෙවිඳුන් වෙතට තුති ගීත ගයා ගමන් කරමු සෞබලැති දෙවිඳුන් වෙතට ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ද ජය මංගල ගීත නදින් පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට පසුස ගයමු දෙවියුතුමන්ට
Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතෙව්ස් තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා. මන්දසිය දිවි රැකගන්නට කැමැති තැනැත්තේ එය නැති කරගන්නේය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා තැනැත්තේ එය රැකගන්නේය. යමක මුළු ලෝකය ලබාගත්තත් සිය දිවි නැති කරගතහොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්. නොහොත් යමකුට සිය දිවි වෙනුවට කොමක් දිය හැකිද? මනුෂ්‍ය පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජස්රියෙන් තම දූතයන් පිරවරා වඩින කල උන්වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව ඵල විපාක දෙනසේක. සැබවින්ම මම ඔබට කියමි මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණයට නොපැමිණෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේඳුනි ස්පර්ශ කළවන මුවට නැගේනා සෑම වදනක් සිතට නැගේනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරීති වේවා. සුදත් සත්වර ඔබ කිරේ වේවා. ඔබට ආශිර්වාද ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, දේව සේවයේ නියැලීම සඳහා ජේසුස් වහන්සේ ඉල්ලා සිටින පළවෙනිම සුදුසුකම තමයි, එකම සුදුසුකම තමයි තම කම නසාගෙන එන්නයි. මොකක්ද මේ තමකම නසාගෙන එන්න? මේ තමකම නසා ගැනීමත් දේව සේවයත් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, මිනිසා සහජයෙන්ම මිනිසා තුළ තියෙන ගතියක් තමයි තමකම කියන එක. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා කියනවා ඒක හඳුන්වන ඔහු ඉට් කියන ආංශය තුළින්. මොකද ඒ කියන්නේ මට මේ දේ ඕනේ, මම මේ දේ කරන්නට ඕනේ, මම මේ දේට අවශ්‍යයි. එහෙනම් දේව සේවයට කැපවෙන කෙනෙකුට මේ තමකමත් එක්ක ඒ ගමන යන්න අමාරුයි. ඇයි? දේව සේවයට අපි යොමු වෙද්දී පළමුවෙන්ම සිදුවෙනවා මාව ත්‍යාජ කරන්නට, මගේ කාලය ත්‍යාජ කරන්නට, ඇතැම් විට මගේ ආශාවන් ත්‍යාජ කරන්නට සිදු වෙනවා.
මගේ ලැබියාවන් ත්‍යාග කරන්නට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවලදී මම ඇබ්බැහි වෙලා ඉන්න දේවල් මට ත්‍යාග කරන්නට සිදු වෙනවා. මගේ පුරුදු මට ත්‍යාග කරන්නට සිදු වෙනවා. ඒක තමයි තමකම. ඒ දේ කරන්නේ ඇයි? යම්කිසි උදාරතර බලාපොරොත්තුවක් වෙනුවෙන්. ඒ තමයි ඊළඟට එන්නේ දෙවන පියවර තමයි තමකමෙන් පස්සේ තමකම ත්‍යාග කළේ නැත්නම් මට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන්නට අමාරු වෙනවා. මොකද හුඟක් වෙලාවට මගේ කැමැත්තට වඩා පරස්පර විරෝධී ආකාරයට තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත හුඟක් වෙලාවට මගෙන් ඉල්ලද්දී මේ දේ මට මං කැමති දේ කරන්නට මට ලැබෙන්නේ නැහැ. ඒ දේ ත්‍යාග කරන්නට වෙනවා. ඒ ත්‍යාග කිරීම තුලම උන්වහන්සේ කොමක්ද කියන්නේ? උන්වහන්සේ පෙන්වන මාර්ගය, දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන මාර්ගය ඔස්සේ ගමන් කරන්නට සිදු වෙනවා. මම සුපුරුදු මගේ කුටුම්බය, මගේ පවුල, මගේ ආශ්‍රිතයන් මේ සියලු දෙනා සමහර විට ඒ අයට වඩා මාව තෝරාගෙන තියෙන සේවයට මට පළවෙනි තැන දෙන්නට සිදු වෙනවා. මාව අරගෙන යනවා උන්වහන්සේ දේව සම්මුඛයේ ජීවත් වෙමින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න. දැන් එහෙම උන්වහන්සේ තෝරාගත් චරිතයක් ගැන අද මම ඔබට කතා කරන්නට යනවා. ඒ චරිතය තමයි ආබ්‍රහම්. බලන්න මේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මේ තමකම නසාගෙන එන්නයි කියලා පළමුවෙන්ම. එතකොට ආබ්‍රහම්ම තමයි අපිට හමු වෙන්නේ, ගැලවීමේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ඔහුගෙන්. දෙවියන් වහන්සේට පක්ෂපාත වෙලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරලා දේව සම්මුඛයේ තුල අලුත් සංඝයක් ගොඩනගන්නට කැමති වෙච්ච චරිතයක් තමයි. මොකද මීට ඉස්සෙල්ලා හිටපු ඔක්කොම අකීකරු වෙලා ඒගොල්ලන්ගේ තමකමට ඉඩ දීලා, මමත්වයට ඉඩ දීලා, තම ආශාවන් වලට ඉඩ දීලා දේව සම්මුඛයෙන් ඉවත් වෙලා ගියා. දැන් බලමු අපි කොහොමද දෙවියන් වහන්සේ මේ තමකම නසන්නට ආබ්‍රහම්ගෙන් ඉල්ලන්නේ මොකද්ද කියලා. උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද, නුඹේ නෑදෑයන්ද, නුඹ පියාගේ ගෘහයද අතහැර දමා මම පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගෙන් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිදානන් වහන්සේ ඔහුට මෙසේ වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. එතකොට දැන් බලන්න දෙවියන් වහන්සේ හාරාන් දේශයෙන් උන්වහන්සේ පිටත් කරලා උන්වහන්සේ පොරොන්දු වෙච්ච දේශයක් කරා මෙන්න ආබ්‍රහම් දන්නේ කොහාටද යන්නේ, කොතනටද යන්නේ, මොනවද කරන්නට තියෙන්නේ. මට ඒ දේ කරන්නට පුළුවන්ද, බැරිද, කොහොමද? මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම දේව සේවයට එන තැනැත්තා තුල තිබිය යුතු ගුණාංගයක් තමයි මේ තමාගේ මමත්වය තමකම නසාගත්තට පස්සේ
ඒ පුද්ගලයා තුළ ඇතිවන ප්‍රධානතම දේ තමයි ඒ පුද්ගලයා දෙවියන් වහන්සේ මත යැපෙන චරිතයක් බවට පත් වෙනවා. The person totally becomes totally depending on God only. God is calling him from heaviness to nothingness and nothingness to heaviness. දැන් මේ සියලු දේ තිබුණා. මේ හැම දෙයක්ම තිබුණා. බොහොම සුරක්ෂිත පරිසරයක් තිබුණා. හොඳ කුටුම්බයක් තිබුණා. මේ සියල්ල අතහැරලා කිසිම දෙයක් නැති තැනකට උන්වහන්සේ කැදවනවා. heaviness to nothingness. එතකොට ආබ්‍රහම් ඒකට මොකද්ද කිව්වේ? ආබ්‍රහම් ඇහැව්වේ නැහැ උන්වහන්සේගේ මං කොතනටද යන්නේ, මොනවද මට තියෙන දීමනාවල් මොනවද? දැන් අපි හුඟක් වෙලාවට සේවය සඳහා යන්නට ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙන්නේ මොනවද? සේවයේ ප්‍රතිලාභ මොනවද ලැබෙන්නේ? සේවයේ ප්‍රතිලාභ මොනවද මට ලැබෙන්නේ? ඒ සේවයේ ප්‍රතිලාභ බලලා තමයි සමහර විට එහෙයි කියලා කියන්නේ. සමහර විට ඒ සේවය තුළ සමහරක් අය බලාපොරොත්තු වෙන්නේ heaviness to nothingness නෙමෙයි, nothingness to heaviness. සේවයට ඇවිල්ලා මේවා ඔක්කොම ලබා ගන්න. නමුත් ආබ්‍රහම්ම කැඳවන්නේ උන්වහන්සේ heaviness to nothingness. සියලු දේ තියබලා ඒ සියලු දේ පරිත්‍යාග කරලා සේවයට ආවට පස්සේ අවශ්‍ය දේ දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. අවශ්‍ය දේ දෙන්නේ දෙවියන් වහන්සේ. එතකොට දේව සේවයේ නියැලෙන දැනත්තා තුල උන්වහන්සේ ඇති කරන්නේ මොකක්ද? මම දෙවියන් මත යැපෙන පුද්ගලයෙක් බවට පත් කරනවා. සමහර විට මේ පුද්ගලයා තුල සේවයට එද්දී ඒ සුදුසුකම් නොතිබෙන්නට පුළුවන්, හැකියාවන් නොතිබෙන්නට පුළුවන්, දක්ෂකම් නැති වෙන්නට පුළුවන්. හැබැයි ඔහු දෙවියන් වහන්සේට පක්ෂපාතීව කටයුතු කරන්නට කැමති නම් ඒ අවශ්‍ය දේ උවමනාවටත් වඩා උන්වහන්සේ දානය කරනවා. උන්වහන්සේ දෙනවා. සමහර විට ඒ පවුලම උන්වහන්සේ ආශිර්වාද කරනවා. එතකොට මේ ජේසුස් වහන්සේ කියන්නේ මේ තමකම කියලා කියන්නේ අන්න ඒකයි. දැන් මේ තමකම නසාගත්තේ නැත්නම් ඔබට මගේ ගෝලයක් වෙන්නට බෑ. තමකම නසා ගන්නට. මේ මමත්වේ නසා ගන්නට මොකද නැත්නම් මොකද වෙන්නේ? මේ මම කියන ලොකු මිනිස්යාව තමයි මම පෝෂණය කරන්නට යන්නේ සේවයට ඇවිල්ලා. මම සේවයට ඇවිල්ලා මාව තමයි පෝෂණය කරගන්නට යන්නේ. මම ආශා දේ, මම ඕන දේ, මම කැමති දේ මිනිස්සු මට ප්‍රශංසා කරනවා නම්, මට හොඳයි කියනවා නම් ඒක තමයි එතකොට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අද මේ දේව සේවයට යොමු වෙලා ඉන්නවා සමහරක් අය. ඔය එක තමුන් පාස්ටර්ලා කියලා කියා ගන්න අය බලන්න ටිකක්. එයා මොනවද කියන්නේ කියලා හොඳට හොයලා බලන්න. මමත් බැලුවා ටිකක් මේ ඒ අයගේ ඔය YouTube එකේ තියෙන channels වලට ගිහිල්ලා බැලුවා. ගියාම බලපුවාම බලද්දි මේ තමකම කියන එක අතහැරලා නැහැ. මමත්වේ අතහැරලා නැහැ. ක්‍රිස්තුස් වහන්සේට, දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් වෙන්නේ නැහැ. මම මෙයාව සුව කළා, මේ රෝගියාව මං සුව කළා, මෙයාව මං සුව කළා, මට ප්‍රශංසා කරපළා කියලා කියන්නේ එක විදිහකට. අපිට කාවවත් සුව කරන්නට බෑ. උන්වහන්සේ සුවය දෙන්නේ. ඒ තමකම නසාගත්තේ නැත්තම් මොකද වෙන්නේ?
මේ සේවය අස්සටත් රිංග ගන්නව මමත්වය. ඊට පස්සේ මේ මාව පුම්බන්නට තමයි මාව මහිමයටපත් කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඒක තමයි මම දකින ලොකුම රූප වන්දනාව. පුද්ගල නමස්කාරය. දැන් උන්වහන්සේ කියන්නේ මේ මාව නැති කරගන්නට ඕනේ. මාව නැති කරගත්තට පස්සේ උන්වහන්සේ මා තුලින් උන්වහන්සේගේ කාර්ය කරගෙන යන්නට මන් නිකන් උපකරණයක් විතරයි. උපකරණයකට තනියම ක්‍රියා කරන්නට බෑ. දැන් මන් ළඟ අඬුවක් තියෙනවා. මෙතන නට්ටකක් තියෙනවා තද කරන්නට ඕනේ. මේ අඬුව තිබුණට නට්ටක තද වෙන්නේ නැහැ. අඬුව අල්ලලා අඬුවෙන් ඒ දේ පාවිච්චි කරන්නට ඕනේ. මමත් ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ ඉදිරියේ මට කිසි දෙයක් කරන්නට බෑ. උන්වහන්සේ තමයි මාව අල්ලලා මාව හසුරුවලා ඒ දේ කරන්නේ. එතකොට අඬුවට පුළුවන් ද අයිතිවාසිකම් කියන්න මමයි මේ නට් එක තද කරුවේ කියලා? අඬුවට කියන්න බෑනේ මමයි මේ නට් එක තද කරුවේ කියලා. ඇයි ඒ? අඬුව නිකන් ආයුධයක් විතරයි. ඒ ආයුධය මෙහෙවන්නට කෙනෙක් අවශ්‍යයි. අපි ආයුධයන් පමණයි. දෙවියන් වහන්සේ අපිව දේව සේවය තුල මෙහෙවන්නේ. අන්න එතකොට උන්වහන්සේ කැමති ආකාරයට අපිව මෙහෙවුවට පස්සේ මෙහෙවපු තනන් වහන්සේට ගෞරවය මහිමය ප්‍රශංසාව දෙන්නේ නැතුව ආයුධය ඒ මහිමය ප්‍රශංසාව ගෞරවය හිමි කරගන්නට ගියොත් මොකද වෙන්නේ? එතකොට දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්නට බැරි වෙනවා. දෙවෙනි කාරණේ උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙතනදී ඊටමත් පැහැදිලි ලෙස කියනවා කුරුසිය දරමින් මා අනුව ඒවා. එහෙමනම් මේ සේවය කියලා කියන්නේ පැහැදිලි ලෙසම එක කුරුසියක්. කුරුසියක්. කුරුසිය කියපුවාම හුඟක් අය හිතන්නේ ඒක ලොකු හිස රදයක් කියලා, ලොකු බාධාවක් කියලා. නැහැ. හුඟක් අයට අමතක වෙන දෙයක් තමයි කුරුසිය කියපුවාම අපිට සිහි වෙන්නට ඕනේ. කුරුසිය දකිද්දී අපිට සිහි වෙන්නට ඕනේ මේක කරදරයක් කියන එක නෙමෙයි. දැන් පල්ලියක ඉදිරිපසම මොගොප්පේ ගහලා තියෙන කුරුසියයි. එතකොට මේ දේවස්ථානයට ඇතුල් වෙන කෙනෙකුට මේ කුරුසිය දකිද්දී මතකයට එන්නේ මේක මහා කරදරයක් වදයක් කියලාද? අපි මේ ලොකු කරදරයකට වදයකට ඇතුල් වෙනවා කියලාද? නැහැ. කුරුසිය කියන්නේ ගැලවීම. ගැලවීම. එතකොට දේව සේවයට යොමු වෙන කෙනා තමාවත් ගැලවෙනවා, තමාවත් ගලවා ගන්නවා, ඒ වගේම තවත් ජනතාවක් ගලවා ගන්නට ස්වාමින් වහන්සේ ඒ කෙනාව තෝරාපත් කරනවා. ඒ ඉදිරිපත් වුණාම ඒ සේවයට අවශ්‍ය කරන දේ අඩුම කුඩුම ටික ඔක්කොම උන්වහන්සේ ලැබෙන්නට සලස්වනවා. උන්වහන්සේ ලැබෙන්නට සලස්වනවා. හැබැයි මේ කුරුසිය ගැලවීම ලබා දෙන්නට ඉස්සරලා ඒ කුරුසිය තුල තිබුණ හුඟක් දේවල් ප්‍රතික්ෂේප කිරීම තිබුණා. නිന്ദා අපහාස තිබුණා. අතුල් පහර තිබුණා. දුක් වේදනා තිබුණා. විවේචන තිබුණා. අත්හර දැමුණු ලැබීම් තිබුණා. එතකොට සේවය තුලත් මේ හැම දෙයක්ම අන්තර්ගතයි. කෙනෙක් සේවය කරද්දී ඒ කෙනා හිතනවා නම් මිනිස්සු මට බනිනවා, මිනිස්සු මාව විවේචනය කරනවා, මට නිന്ദා අපහාස කරනවා,
එහෙම කියලා තමා කරන සේවය අතහැරලා දැම්මොත් මොකද්ද සිදු වෙන්නේ? එතකොට එයා සේවය කරලා තියෙන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි තමාටයි සේවය කරලා තියෙන්නේ. ඒ කියන්නේ කුරුසිය පැත්තකින් තියලා මේ ගමන යන්නට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න ජේසුස් වහන්සේව මේ උන්වහන්සේ සේවය ආරම්භ කරද්දී උන්වහන්සේගේ ගමට ආපුවම ගමේම නෑදෑ හිතමිතුරන් ගමේම අය තමයි උන්වහන්සේ ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කළේ. තමුන්ගේම අය තමයි ප්‍රතික්ෂේප කළේ. අපි සේවයට යනකොට ඒ ප්‍රතික්ෂේපයන් අපිට එනවා. ගල් මුල් එනවා, ඇනුම් බැනුම් එනවා, විවේචන එනවා, නිന്ദා අපහාස එනවා, කැලෑපත්තර එනවා, නොයෙකුත් දේවල් එනවා. එහෙම ආවයි කියලා ජේසුස් වහන්සේව ගමේ හිටපු අය ගමේම උන්වහන්සේගේ නෑදෑ පිරිස ප්‍රතික්ෂේප කළයි කියලා උන්වහන්සේගේ සේවය උන්වහන්සේ ප්‍රතික්ෂේප කළාද? නෑ. ඒ සේවයේ සාර්ථකත්වයේ තියෙන්නේ එතනයි. මේ කුරුසියත් අරගෙන තමයි මේ සේවයට යන්නට ඕනේ. ඒ කුරුසිය තුල ජේසුස් වහන්සේ අත්විඳ ඔක්කොම තියෙනවා. වේදනා තියෙනවා, ප්‍රතික්ෂේප කෙරෙන් තියෙනවා, ඇනුම් බැනුම් තියෙනවා, නිന്ദා අපහාස තියෙනවා, නිර්වස්ත්‍ර කිරීම තියෙනවා. උන්වහන්සේව මහ දවාලේ අමුවේ උන්වහන්සේව නිර්වස්ත්‍ර කරේ දසදහසක් ජනතාව අතර. මේ සේවයට එන අයව නිර්වස්ත්‍ර කරනවා අනිත් අය. ඒක තමයි කුරුසිය දරාගෙන පැමිණීම කියලා කියන්නේ. ඒක නම් සතුටු වෙන්නට ඕනේ. එහෙනම් මට මේ කුරුසියේ බර දැන් දැනෙනවා. මට මේ කුරුසියේ බර දැනෙනවා. මේක තමයි මම දරාගෙන යන්නට ඕනේ. මන්ද මම දැන් මාව ත්‍යාජ කරලා තමයි යන්නේ. මම මාව ත්‍යාජ කළේ නැත්නම් ඔය ඇනුම් බැනුම් ඔක්කොම මං මගේ ගොඩක්කොට දාගන්නවා. කරන නිന്ദා අපහාස ඔක්කොම මගේ ඔඩොක්කොට දාගන්නවා. ඊට පස්සේ කියන්නේ මොකද? මං යන්නේ නැහැ සේවය කරන්න. මම මොකටද සේවය කරන්නේ? ඔය ඇනුම් බැනුම් අහගෙන මොකටද මං? අන්න එතකොට හිතා ගන්නට පුළුවන් මමත්වය මම නසාගෙනද ඇවිල්ලා තියෙන්නේ නැහැ. මේ මම ලොකු මාව මම ආරක්ෂා කරගෙන ඉන්නේ. මාව මහිමයට පත් කරන්නටයි, දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නට නෙමෙයි. අනේ ඒ නිසා තමයි උන්වහන්සේව අත්දකින කෙනා සමහර විට ඒ කෙනාගේ දුබලකම තමයි දෙවියන් වහන්සේ සුදුසුකම හැටියට තෝරාගත්තේ. මොකටද? දෙවියන් වහන්සේගේ ප්‍රබලකම ප්‍රකාශ කරා. ප්‍රබලකම ප්‍රකාශ කරා. දැන් බලන්න දේව සේවයට පවුලුතුමාව කැඳවා ගද්දී ඔහු ගියේ මොනවට සේවය කරන්නද ගියේ? ඔහු ගියේ රජුරවන්ට සේවය කරන්නටයි ගියේ. කතෝලිකයන්ට විනාශ කරන්නට ගියේ. තාර්සිස් වලට යන ගමනේදී දමස්කයේදී පාවුලුව ඇදගෙන වැටුණ අස්සයාගේ පිටින් ආව ආලෝකයක්. මොකද්ද කිව්වේ? සාවුලු සාවුලු ඔබ මට පීඩා කරන්නේ මන්ද? සාවුල ඇහුවා ස්වාමීනි ඔබ කවුද? ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් මමයි. අද වැටුණාට පස්සේ ඔහු අන්ධ වුණා. දවස් 3ක් අන්ධ වුණා. ඊට පස්සේ මොකද කියන්නේ? මෙන්න අනනියස්ට ප්‍රකාශ කරනවා ඔබ ගිහිල්ලා යාඥා කරන්න සාවුල්ට. ඔබ ගිහිල්ලා ආලේප කරන්න සාවුල්ව. අනනියස් කියනවා මම කොහොමද ඒක කරන්නේ? ඔහු අවසර පත්‍රයකුත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රිස්තියානින්ව විනාශ කරන්නට. නමුත් සුද්ධාත්මයන් වහන්සේ කියනවා නෑ යන්න. මන්ද ඔහු මාගේ නාමය රජුන්ද විජාතීන්ද ඊශ්‍රායල් පුත්‍රයන්ද වෙත ගෙන යන්නට මා විසින් තෝරාගත් භාජනයක් කියලා. ඊට පස්සේ මේ සාවුල් අලුත් දැක්මක් තුළ තමයි මේ සේවයට ගියේ. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඕනෑම වද වේදනාවක් කුරුසයක් උසලා ගන්නට ඔහුට පුළුවන්කම ලැබුණේ
අර වැටුණු තැනින් ඔහුගේ මමත්වයෙන් වැටුණ පල්ලෙහාට එතනදී දැක්කේ ක්‍රිස්තුස් වහන්සේවයි කුරුසියයි දැක්කේ. අන්න ඒ වගේ තමයි මේ දේව සේවයට යනකොට සමහර විට අපිව ඉන්න ස්ථාවරයෙන් උන්වහන්සේ පල්ලෙහාට දානවා. සමහර විට අපි හිතාගෙන ඉන්න මේ ඔක්කොම අපේ දැන උගත්කම් අපේ ටැලන්ට් හැකියාවන් මේවා ඔක්කොම උන්වහන්සේ බිඳුවටම බස්සන්නත් පුළුවන්. පවුලුව අන්ධ කළා වගේ. එසේනම් අපි අද දේව සේවය තුළ නියැලෙන හුඟක් අයට අවශ්‍ය කරන්නේ මෙන්න මේ අධ්‍යාත්මය. අපේ සභාව තුළ අපි දකින ගොඩක් අය ඉන්නවා දේව සේවය කරන මිනිසන් වල ඉන්නවා. ඒ අය හුඟක් වෙලාවට අධෛර්යයට පත් වෙන දෙයක් තමයි මේගොල්ලෝ මට මෙහෙම කළා මේ නිසා මම ඉන්නේ ආයේ. මම වැඩට එන්නේ නැහැ. මම ආයේ එන්නේ. කවුරු හරි බැන්න ගමන් ස්ට්‍රයික් නතර කරනවා. එතකොට මමත්වය අයින් කරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මමත්වයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ දේ ඔබම හිතලා බලන්න. ඒ දේ ඔබට වෙලා තියෙනව නේද? ඔබේ ජීවිතේට වෙලා තියෙනව නේද? මට වෙලා තියෙනව නේද? එසේනම් ඒ තමන්ගේ මමත්වය නැති කරලා පෙන්නපු උන්වහන්සේ තමයි ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පිලිපිලිපියේ 2:7 කියන්නේ ඒකයි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරුව නමුත් ඒ දේවත්වය තමන් විසින් තබාගත යුතු වස්තුවකයි නොසිතා එය ඉවතලා සේවකයෙකුගේ ස්වරූපයගෙන අපහා සමාන මිනිසෙක් වුණා. උන්වහන්සේ පහත් වී කීකරු වී කුරුසියේ මරණය දක්වා කීකරු වුණා. වහලෙක් බවට පත් වුණා. දූලොස් කියලා කියන්නේ ඒ තමයි උන්වහන්සේ තමකම නසාගත් තැන. මේ මහඟු සේවයක් කරන්නට උන්වහන්සේ තමකම මේ දේවත්වයේ පවා පස්සකට දාලා මිනිසෙක් දුර්වල දුබල මිනිසෙකුගේ ස්වරූපය ගත්ත. හැබැයි පාපය හැර උන්වහන්සේ හැම අයුරකින්ම පහා සමාන වුණා. පාපය හැර මිනිසෙක් වුණා හැම අතින්ම පාපය හැර. ඒ මොකද? මේ දෙවියන්ව මහිමයට පත් කරන්නට. එසේනම් අපි හැම කෙනෙක්ම දනගසා සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේව අප මැදට අපි කැඳවා ගනිමු. අපි සස්ථාංගෙන් වැද වැටිලා උන්වහන්සේට අපගේ নমස්කාරය, ගෞරවය, ප්‍රශංසාව මෙසේ පුද කර සිටිමු. සස්ථාංගයෙන් වැඳ වැටිලා නම්දිමු හද බැතිනා දිව්‍යාශ්‍රී පූපයි වැඩ සිටිනාප සමිදරුවානනේ කල්පාරි මස්තකයේ අප නිසා ශ්‍රී රුධිරය වගුරා සෞලෝදනා වෙත සුවසදනා ලෙස දිවියම පුද දුන්නා. නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සසාදුවෙන් වැඳලා නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සසාදුවෙන් වැඳලා දිවා රෑ දෙකේ වැඩ සිටිමින්
අප දුක් ගැන විලී අසනා ජේසු සමිඳුනි ඔබගේ පාමුල ඉන්නම් වැඳ වැටිලා සස්ථාංගයෙන් වැඳ වැටිලා නම්මදිමු හද බැතිනා දිව්‍යාශ්‍රී පූපයි වැඩ සිටිනාප සමිදරුවානනී කල්වාරි මස්තකයේ අප නිසා ශ්‍රී රුධිරය වගුරා සෞලෝදනා වෙත සුවසදනා ලෙස දිවියම පුදදුන්නා නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සස්ථානයෙන් වැඳවැටිලා නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සස්ථානයෙන් වැඳවැටිලා වෙහෙසවෙනා බර උසුලන මිනිසුනි මා වෙතට එන්න ඔබ සොයනා සුවසානය සැනසුම් ඇවිදින් ගෙනියන්න සස්ථාංගයෙන් වැඳ වැටිලා නම්මදිමු හද බැතිනා දිව්‍යාශ්‍රී පූපයි වැඩ සිටිනාප සමිදරුවානනී කල්වාරි මස්තකයේ අප නිසා ශ්‍රී රුධිරය වගුරා සෞලෝදනා වෙත සුවසදනා ලෙස දිවියම පුදදුන්නා නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සස්ථානයෙන් වැඳවැටිලා නමදිමු සමිඳුන් නමදිමු වැටියෙන් සස්ථානයෙන් වැඳවැටිලා කඳුලක සිර වෙලා තියෙන අපේ ජීවිතයට ශක්තියක් දෙන්නේ සිනාවක් දෙන්නේ උන්වහන්සේ. කඩා වැටුණු ජීවිතයක් ගොඩගන්නේ උන්වහන්සේ. කඳුලක සිරවී ඇති ඔබ දිවියට පිළිතුර මම වෙන්නම් මගේ මාංශය අනුභව කරන්න මා වෙතට එන්න මා වෙතට එන්න මා වෙතට එන්න උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. සප්‍රසාදේ චේමාන ස්වාමීන් වහන්සේට බාර දෙමු මේ මොහොතේ. ඒ දේව සේවයේ න්‍යාලන ගිහි ජනතාව මේ දහම් සේවා සභාව තුළ විවිධ අංශවල සිටින අය, දහම් සේවයේ න්‍යාලී සිටින අය, මේ හැම කෙනෙක් නන් අයුරිනේට දායක වෙන මේ හැම කෙනෙක්ම උන්වහන්සේට සේවය කරා. අප සභාව සහභාගීශීලී සභාවක්. මේ සහභාගීශීලී සභාවේ ක්‍රිස්තුස් වහන්සේ ශරීරය
අපි හැම කෙනෙක්ම ඒ ශරීරයේ අවයවයන් මේ අවයවයන්ට තනියම ක්‍රියා කරන්නට බෑ. මේ හැම අවයවයක්ම ක්‍රියාත්මක වෙන්නේ හිස දෙන ආඥාවට අනුකූලවයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේ අපිව මෙහෙවන්නේ කොහොමද? ඒ ලෙස තමයි අපි සේවය කරන්නේ. අද දේව සේවය තුල නියැලී ඉන්න අය සමහර විට විවිධ ලෙඩ රෝග තුල ඉන්න ඒගොල්ලෝ ඒ ලෙඩ රෝග තියාගෙන පවා ඒ සේවයට කැප වෙලා තියෙනවා. බැරි අමාරුකම් තුල පවා පවුල් වල ප්‍රශ්න මැද්දේ පවා ඒ හැම කෙනෙක්වම ආලේප කරන්නට කියලා ආශිර්වාද කරන්නට කියලා ඔවුන්ගේ කාලය ශ්‍රමය වැය කරලා තියෙනවා. අද කාලයට ආර්ථික වටිනාකම් හැම තප්පරයක්ම මුදලින් ගණන් කරන යුගයක සමාජයක ඇතැම් තරුණ දූපතුන් ඒ සියල්ල කැප කරලා අපේ දෙමව්පියන් ඒ සියල්ල කැප කරලා දේව සේවයට නියැලෙද්දී ඒ අය ආර්ථික වටිනාකම් හොයාගෙන යන අය නෙමෙයි. දෙවියන් වහන්සේ තුල වටිනාකම් හොයාගෙන යන අය. ඒ අයට උන්වහන්සේ ආශිර්වාද කරනවා. අපි හැම කෙනෙක්වම ආලේප කරන්නට කියලා ශුද්ධ ආත්මෙන් වහන්සේට බාර කරමු. මේ මොහොතේ නැගිට සිටින්න. ආලේප කරනු මැනේ ශුද්ධ ආත්මෙනි අප සැවම ඒ සේවයට නියැලිලා සිටින හැම කෙනෙක්ම ශුද්ධ ආත්මෙන් වහන්සේගෙන් තොරව ඒ සේවයට ගිහිල්ලා වැඩක් නැහැ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ ඔබ ජෙරුසලමෙන් ඉවත් වෙලා යන්නට එපා. පියාණන් වහන්සේගේ පොරොන්දු අපේක්ෂාවෙන් සිටින්න. ඇයි එහෙම කිව්වේ? ශුද්ධ ආත්මෙන් වහන්සේ නැතිව සේවයට ගියොතින් අපි සේවය කරන්නේ අපිටයි. මමත්වයටයි. ඒ ශුද්ධ ආත්මෙන් වහන්සේ තමයි අවශ්‍ය සේවයට අවශ්‍ය කරන කරිස්මාවන් දෙන්නේ, ශක්තිය දෙන්නේ. ඒ දේව සේවයේ නියැලී සිටින හැම කෙනෙක්ම ආලේප කරන්නට කියමු. මට පසු ඔබ ගායනා කරන්න. ආලේප කරනු මැනේ ශුද්ධාත්මෙනි අප සැවොම අදේ දේව සේවය තුල විවිධ විවේචන නිසා ප්‍රතික්ෂේපයකට ලක්වීම නිසා තව කෙනෙකුට තැනක් දෙන්නේ නැතුව තමුම්ම ඒ දේ කරන අවස්ථාවලදී බෙදා හදාගෙන කටයුතු කරන්නට බැරිව ශක්තිය දුර්වල වෙලා තියෙන ඒ හැම කෙනෙක්වම ස්වාමින් වහන්සේ තුල සුදු ආත්මෙන් වහන්සේට කියමු ඒ හැම කෙනෙක්වම ශක්තිමත් කරන්නට කියලා. ශක්තිමත් කරනු මැනේ ශුද්ධාත්මෙනි අප සැවොම ශක්තිමත් කරනු මැනේ ශුද්ධාත්මෙනි අප සැවොම ඒ දේව සේවය සඳහා ඇතැම් අය තමුන්ට තමුන්ගේ හැකියාවන් තුළින් තමුන්ගේ දක්ෂකම් තුළින් ටැලන්ට් තුළින් ඒ අය උදව් උපකාර කරනවා. ඇතැම් අය මිල මුදලින් උපකාර කරනවා. ඒ හැම කෙනෙක්වම අපි ආලේප කරන්නට කියමු. අපි ශක්තිමත් කරන්නට කියමු. උන්වහන්සේගේ දෑතට බාර කරමු මේ මොහොතේ. ඒ අයව බලවත් කරන්නට කියලා. මන්ද අපේ බලය තුල නෙමෙයි මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. ඒ දේව සේවය තුල නියැලී සිටින අය බලවත් කරන්නට කියමු. අද සෙත් FM ගුවන් විදුලි නාලිකාව ලොකු දේව සේවාවක් කරන්නේ වුන් ලොකු මෙහෙවරක් කරන්නේ. අද බොහෝ අසරණ එක්තැන් වී සිටින ඒ ජීවිතවලට ස්වාමින් වහන්සේගේ වචනය අරගෙන යනවා.
ඒ ආදිවෘතුමන් මේ සමස්ත කාර්ය මණ්ඩලයේ මේ හැම කෙනෙක්ම සෙත් FM ගුවන්විදුලිය වටා ඒක රාශි වෙලා සිටින හැම කෙනෙක්වම ශක්තිමත් කරන්නට කියලා. අද අන්තර්ජාලය ඔස්සේ බොහෝ අය අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. වෙබ් අඩවිය ඔස්සේ, සමාජ මාධ්‍යයන් ඔස්සේ, YouTube channel ඔස්සේ විශාල පිරිසක් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්වම අපි මේ මොහොතේ ආලේප කරන්නට උන්වහන්සේට බාර කරමු. මේ මොහොතේ බලවත් කරන්නට කියලා අද මේ භයානක වසංගතයත් එක්ක වුණින් ඔවුන් ආරක්ෂා කරන්නට කියලා, සුවපත් කරන්නට කියලා විවිධාකාර ලෙඩ රෝග තුල වුන් ඉන්නවා. අපි උන්වහන්සේගේම දෑතේ තබමු. බලවත් කරනු මැනී ශුද්ධාත්මිනී අප සැවොම බලවත් කරනු මැනී ශුද්ධාත්මිනී අප සැවොම ඒ වගේම දේව සේවය තුල නියැලලා ඉන්න අය ඇතැම් විට විවිධ ලෙඩ රෝග තියාගෙන ඒවා සංගවාගෙන උන්නේ සේවයේ නියැලෙනවා. සුදු ස්වාමිනිය ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් ඔවුන්ව ස්පර්ශ කරන්න, ඔබ වහන්සේ ශක්තිමත් කරන්න, ඔවුන්ගේ රැකීරක්ෂා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, ඔවුන්ගේ පවුල් ආශිර්වාද කරන්න. විසේ ආබාධ තුල සිටින අය, ඇස්වල ආබාධ, අපේ මහන්සි තත්වයන් තුල, අදවත්වල ආබාධ, වකුගඩුවල ආබාධ, ස්නායුවල ආබාධ තුල සිටින අය, පාකින්සන් රෝගයෙන් පෙළෙන මවක් වෙනුවෙන් අපි ආඥා කරමු. ඩිමෙන්සියා රෝගී තත්වයෙන් පෙළෙන තාත්තා කෙනෙක් ඒ තාත්තව බලා ගන්නා වූ සෞරියට ශක්තිය දෙන්නට කියලා. එයත් ලොකු දේව සේවාවක්. අසරණ වෙලා ඉන්න කෙනෙක්ව, රෝගී වෙලා ඉන්න කෙනෙක්ව පවුල තුල බලා ගන්නවා කියන්නේ ඒක දෙවියන් වහන්සේට කරන උතුම් සේවාවක්, මෙහෙවරක්. අපි මේ අල්තාරේ ඉඳලා දෙන දහසක් දේශනා වලට වඩා ඒක ක්‍රියාවක් දෙවියන් වහන්සේ ඉදිරියේ වටිනවා. අද වැඩිහිටි නිවාසවල, මහලු නිවාසවල සිටින අය, ඒ අයට සේවය කරන අය ඉන්නවා. අනාථ නිවාසවල අයට සේවය කරන අය ඉන්නවා. දුප්පත් දරුවන්ට සේවය කරන අය, දිලිඳු අයට උදව් උපකාර කරන අය. මේ දේව සේවය කිරීම සඳහා දෙවියන් වහන්සේගේ මෙහෙවරට දායක වෙලා තියෙන අය, මිල මුදලින් දායක වෙලා තියෙන අය, ඒවා පවත්වාගෙන යාමට නඩත්තු කරන්නට දායක වෙන අයත් ඒගොල්ලෝ දේව සේවාවක් කරන්නේ. තමුන් උපයන වැටුපෙන් යම් කොටසක් සමහරක් අය වැය කරනවා ඒ වෙනුවෙන්. ඒ ඔවුන්ගේ දහදිය මහන්සියෙන් හොයන දෙයක් ඒක දෙවියන් වහන්සේට දෙන්නේ. ඒ දේව සේවය කරගෙන යන්නට දෙන්නේ. ඒවත් ලොකු සේවාවක්. ඒ අයවත් අපි ආරක්ෂා කරන්නට කියලා වැඩි වැඩියෙන් උන්වහන්සේගේ වරප්‍රසාද ඒ පරිත්‍යාගශීලීන්ට දෙන්නට කියලා අපි උන්වහන්සේට මේ මොහොතේ බාර කරමු. සුවපත් කරන්නේ හැම කෙනෙක්වම ජේසුනේ. සුවපත් කරනු මැනී ජේසුනි අප සැවොම සුවපත් කරනු මැනී ජේසුනි අප සැවොම අපි මේ මොහොතේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටි උන්වහන්සේට බාර කරමු. මේ මොහොතේ අසක ශල්‍ය කර්මයකට භාජනය වෙලා එක ඇහැක් පේන්නේ නැතුව අසරණ වෙයි සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු ඉක්මන් සුවය දෙන්නට කියලා. උඟක් අය යාඥා පිට ඉල්ලා සිටින රෝහල් ගත වෙලා සිටින අය, මේ කොරෝනා වෛරසයෙන් රෝහල් ගත වී සිටින අය, නිරෝධායන කඳුරු වල සිටින අය අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ඒ අයට අප උපස්ථාන කරන වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු මේ හැම කෙනෙක්වම ආලේප කරන්නට අපි විශේෂයෙන්ම යාඥා කරමු මේ මොහොතේ
ඒ සිදු පාස්කු ප්‍රහාරයෙන් තවමත් වේදනාව විඳින අය ඉන්නවා. තවමත් කිසිදු හවුහරුණක් නැති අය ඉන්නවා. සාධාරණයක් සිදු වෙච්ච නැති අය ඉන්නවා. තවමත් ආබාධිත තත්වයට පත් වෙලා ලෙඩ ඇඳේ සිටින අය ඉන්නවා. තනි වෙච්ච අය ඉන්නවා. අම්මා තාත්තා නැති වෙච්ච දරුවෝ ඉන්නවා. දෙමව්පියන් නැති වෙච්ච දරුවෝ ඉන්නවා. දරුවෝ නැති වෙච්ච දෙමව්පියෝ ඉන්නවා. පවුල් පිටින්ම විනාශ වෙච්ච අය ඉන්නවා. තවමත් ඒ අය සුසුම්ලනවා. සාධාරණයක් ඉල්ලලා අපි ලබන ඉරිදා උන්වහන්සේට මොරගසන්නට යනවා. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට අපේ රටේ අනිකුත් අන්‍යාගමිකයන් පවා බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා ඒට දායකත්වය දෙන්නට සූදානම් වී සිටිනවා. අපි උන්වහන්සේට මොරගසමු ඒ හැමට සාධාරණ ඉෂ්ට කර දෙන්නට කියලා, යුක්තිය පසිදන්නට කියලා අපි උන්වහන්සේ ඉදිරියේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටි අපි ප්‍රාතිහාරයක් ඉල්ලලා උන්වහන්සේට මෙසේ මොරගසමු. ප්‍රාතිහාරය පතනිමු අප සමිඳුනි ඔබකින්. ප්‍රාතිහාරය පතනිමු අප සමිඳුනි ඔබකින්. උන්වහන්සේ ස්වර්ගයෙන් පූපය වුණට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ප්‍රියක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනිටබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේව වරප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වත නොව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී, දේව සේවයෙන් නියැලෙන ඒ සියලුම ජනතාව ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ශුද්ධාත්ම වරමින් නොවුන් පුරවා කැප වූ දේව සේවයකට නියැලෙන්නට වුණට අවශ්‍ය කරන ශාරීරික මානසික හා ආධ්‍යාත්මික සුවය දානය කරන්නට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයන් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසින් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබන මේ මොහොතේ ඒ අපගේ යාඥා පිහිට ඉල්ලා සිටින ඒ හැම කෙනෙක්වම බාර කරමුන් වහන්සේගේ දෑතට. ඒ ස්වාමීන් වහන්සේ අපිට සුවය දෙන්නේ, අපිව නිදහස් කරන්නේ, අපව ආලේප කරන්නේ, දේව සේවය තුළ අපව වඩා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේගේ ආශිර්වාදය අපි ලබා ගනිමු.
කල්වාරේ කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි මගේ ගතේ තුවාලයන්